තෙරුවන් සරණයි සියලු දෙනාට. අපි මේ සතියේ දහම් සාකච්ඡාව ආරම්භ කරමු. ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ සතියේ. ප්‍රශ්නය දහම් මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට වැඩිපුර බාධා එනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඇයි එහෙම එන්නේ? ඒකට මොනවද කරන්න පුළුවන් කියන එක තමයි ප්‍රශ්නේ. අපි බලමු ඒක ඇත්තද? එහෙමනම් අපිට මොනවද ඒකට කරන්න පුළුවන් කියනවා මේ සතියේ අපි සාකච්ඡාවේදී කතා කරමු. මම ඒක උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න බලන්නම්. මොකද එතකොට ඒක තව ටිකක් හොඳට පැහැදිලි වෙයි කියලා මම හිතනවා. අපි හිතමු කෙනෙක් ජීවත් වෙනවා ගමක. අපි හිතමු ගෑන් ළමයෙක් කියලා. ඒ ගෑන් ළමයාට පිරිමි ළමයෙකුත් ඉන්නවා. බඳින්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ ගෑන් ළමයා ඊට අමතරව දෙතුන් දෙනෙක්ගෙන් ණය අරන් තියෙනවා. අපි හිතමු අධ්‍යාපනයට හෝ යම් කිසි දෙයකට ණය දෙතුන් දෙනෙක්ගෙන් අරන් තියෙනවා. ඊට අමතරව මෙයාට යාළුවෝ ටිකක් ඉන්නවා. ඉතින් ඔහොම මේ ගමේ ඉන්නකොට ඒ ගෑන් ළමයාට අවස්ථාවක් ලැබෙනවා ඇමරිකාව යන්න. ඉතින් මෙච්චර මෙච්චර කල් හිටපු මේ ගෑන් ළමයාට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පිරිමි ළමයාගෙන් ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. ඒ නායකාරයන්ගෙන් ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. ඔක්කොම සාමාන්‍ය විදිහට ජීවත් වුණා. කවදා හරි පුළුවන් වෙලාවක ඒ ණය ටික ගෙවන්න කියලා තමයි තියලා තිබුණේ. දැන් ඔහොම ඉන්න අතර තමයි මෙයාට මේ පිටරට යන්න ඇමරිකාවේ යන්න අවස්ථාවක් ලැබුණේ. දැන් ඇමරිකාවේ යන්න මෙයාට අවස්ථාව ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? මේක ආරංචි වෙනවා අනිත් කට්ටියට. ආරංචි වුණාට පස්සේ ඒගොල්ලන් පොඩ්ඩක් කලබල වෙනවා. මොකද්ද කලබල වෙන්නේ? මෙයා දැන් ඇමරිකාවේ ගියාට පස්සේ අපේ ණය හම්බෙයිද දන්නේත් නැහැ. ඊට පස්සේ යාර පිරිමි ළමයා එහෙන් කලබල වෙනවා. මෙයා ගිහිල්ලා වෙන කාත් එක්ක හරි යාළුවෙක් දන්නේත් නැහැ. ඔයගේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් මෙතනදී මෙච්චර දවස් තිබිච්ච නැති ප්‍රශ්න තමයි දැන් මෙයාට මේ එන්නේ. ඇයි ඒ? මෙයාගේ මේ මාර්ගය වෙනස් වුණා. මාර්ගය මෙයා ගමන් කර හිටියේ පැත්ත වෙනස් කරලා දැන් මෙයා වෙන පැත්තකට ගමන් කරන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? අරගලන් ඔක්කොම කලබල වෙනවා. ඉතින් ඕක අපිට අපි මේ සංසාරේ ගමන් කරනකොට අපි මේ මායයත් එක්ක මේ මාර ලෝකයකනේ අපි මේ ජීවත් වෙන්නේ. අපි හැමෝම කියන මාර ෆිල්ම් එක, මාර සින්දුව, මාර මැච් එකක් තිබුණා, මාර කෑමක් කෑවා. ඉතින් අපි ওই මාර දේවල් තමයි අපි මේ භාවිතා කර මාර සුවය විඳ ඉන්න මේ ලෝකයේ එකපාරට බණක් ඇහෙනවා. බණක් ඇහෙලා ඊට පස්සේ අමර වෙනවා. මොකද්ද වෙන්නේ? ඒ මාර පැත්තෙන් මිදිලා නිවන පැත්තට යන්න උත්සාහ කරනවා. දැන් මොකද්ද වෙන්නේ? උඩු යටිකුරු වෙනවා. කන පිට පෙරලෙනවා. අනිත් පැත්තට යනවා. මේ ලෝකේ ගැන මොකද්ද මේ කියලා මේ අපි මේ සංසාරේ ගමන් කරන මේ පුදුමාකාර දුකක් නෙමේ. දුක පස්සේනේ අපි යන්නේ. දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා කියනවා. අපි මේ ඇත්තටම මේ සැප කියලා අපි මේ ගොඩ ගහගන්නේ මේ දුක් ගොඩක් නේ කියන එක වැටහෙනවා. මොකද මම ඒකත් තව චුට්ටක් විස්තර කරන්නම්. අපි සැප කියලා අපි ගොඩ ගහගන්න දේවල් ටිකක් තියෙනවනේ. අපි ඇත්තටම ගොඩ ගහගන්නේ හිතෙන්නේ. අපි හිතනවා අපිට ෆිසිකලි අපිට මේ භෞතික දේවල් එකතු කරගන්න පුළුවන් කියලා. අපිට ඇත්තටම එකතු කරගන්න බැහැනේ භෞතික කිසිම දෙයක්. අපි මැරලා යනකොට භෞතික කිසිම දෙයක් නැහැ. ඒ නිසා අපිට ඇත්තටම අපි මේ හිතෙන් තමයි මේ ගොඩ ගහගන්නේ. ගොඩ ගහගෙන හිතට අපිට ගොඩ ගහගන්න ඇත්තටම පුළුවන් දුක විතරයි. මොකද අපි හිතන්නකෝ අපි වාහනයක් ගත්තා කියලා දෙයක් අපි ඔලුවට දාගන්නවා. එහෙම නැත්නම් ගෙයක් ගත්තා මගේ ගෙදර කියලා දෙයක් ඔලුවට දාගන්නවා. ඒ ඔලුවට දාගන්නේ මොකද්ද? මගේ ගෙදර කියලා දුක් ගොඩක් නෙමෙයිද? මගේ වාහනේ කියලා දුක් ගොඩක් නෙමෙයිද? වාහනේ කාසේල් එකේ තිබිච්ච තාක්කල් අපිට ඒ වාහනේ සම්බන්ධයෙන් දුකක් තිබුණේ නැහැ. මෙතන දුක් ඇත්තටම තුනක් තියෙනවා. මොකද සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ කියලා දුක් ಜಾති තුනක් තියෙනවා. මොකද මේ සංඛාර දුක්ඛ කියලා කියන්නේ? මම ඒවා ටිකක් විස්තර කරන්නම්.
අපි මේ වාහනේ දැකපු වෙලාවේ ඉස්සෙල්ලාම වාහනයක් දකිනවා. ඊට පස්සේ ඒ වෙලාවේ අපිට ඔළුවට යනවා මේ වාහනේ නම් මාරයි. එහෙම නැත්නම් ෂෝක් වාහනේ. මට ඕනේ මේ විදිහේ වාහනයක් කියලා සිතවිල්ලක් ඔළුවට යනවා. මොකක්ද එතන වෙන්නේ? චන්දරාගයක් හට ගන්නවා. අපිට ආශාවක් ඇති වෙනවා, ඉච්ඡතාවයක් ඇති වෙනවා, කැමැත්තක් හට ගන්නවා, තණ්හාවක් හට ගන්නවා. ඔන්න ඔතන තණ්හාය ජායති ශෝකෝ කියන්නේ ඕකටම තමයි. ඉතින් මොකද වෙන්නේ? අපිට මේ වාහනේ සම්බන්ධයෙන් ආසාවක් ඇති වෙනවා. මොකටද ආසා? මේ වාහනේ මගේ කරගන්න තිබුණා නම්, මට තිබුණා නම්, මට මේ විදිහේ වාහනයක යන්න තිබුණා නම් කියලා. ඉතින් ඔතන තමයි දුක පටන් ගන්න තැන. ඔච්චර කල් තිබිච්ච නැති දුකක් දැන් හටගන්න. මොකද මට මේක මගේ කරගන්න ඕනේ. නමුත් මගේ එකපාරට කරගන්න බෑ. ඒ වාහනේ ගන්න ඕනේ. ගන්න නම් අපිට ඒ සඳහා වෙහෙසෙන්න ඕනේ. කොහොමද වෙහෙසෙන්නේ? එක්කෝ තමන්ගේ තියෙන මුදල් දීලා අපි ගන්න ඕනේ. එහෙම නැත්නම් මුදල් හම්බ කරලා එකතු කරලා ඉතුරු කරලා ඒ ටික ගන්න ඕනේ. ඉතින් ඒකට වෙහෙසෙන්න ඕනේ. නිකන් මුදල් හම්බෙන්නේ නැහැ. නැත්නම් මුදල් අතේ තිබුණා කියමු. ඒ අතේ තිබුණා නම් ඒ තියෙන්නේ මහන්සි වෙච්ච ඒවානේ. ඒ සඳහා සංඛාර කරන්න ඕනේ. ඉතින් ඒ සංඛාර දුක්ඛය තමයි ඒක. අපි මේ වාහනේ ගන්නකම් අපි ඒ සිතිවිල්ල පහළ වෙච්ච අවස්ථාවේ ඉඳන් අපේ ඒ වාහනේ ගන්නකම් අපි සංඛාර දුක්ඛ අපේ වැඩ කරනවා. මොකද ඒ සංඛාර කරන්න ඕනේ ඒ වාහනේ ලබා ගන්න. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? වාහනේ ගන්නවා. ගත්ත වෙලාවට මොකද්ද වෙන්නේ? දැන් ගිහිල්ලා හරි අසංකරා කොන්ට්‍රැක්ට් එක එග්‍රීමන්ට් එක ඊට පස්සේ සල්ලි ටික දුන්නා වාහනේ මගේ කියලා. තුන් මොකද්ද වෙන්නේ? ඔළුවට හිතට යනවා සිතුවිල්ලක් මගේ වාහනේ දැන් කියලා. එතට ඒකට තමයි කියන දුක්ඛ කියලා. දුක්ඛ කියන්නේ මේ තිබිච්ච නැති දුකක් අපි තව ඔළුවට දාගන්නවා. දැන් අමුතුවෙන් දුකක්. දැන් මේක දැන් මගේ. දැන් මේක මං ආරක්ෂා කරන්න එපා. දැන් මගේ වෙච්ච වෙලේ ඉඳන් ආරක්ෂා කරන්න ඕන. කාසෙල් එකේ තියෙන තාක්කල් අපිට ඒ දුක්ඛයක් නෑ. මොකද අපිට ඒක ආරක්ෂා කරන්න ඕනේ නෑ. ඒකට ළමයි ගල් ගැහුවත් ප්‍රශ්නයක් නෑ. කුඩු කරත් ප්‍රශ්නයක් නෑ. ඇක්සිඩන්ට් එකක් වුණත් ප්‍රශ්නයක් නෑ. කිසි දුකක් නෑ ඒ සම්බන්ධයෙන්. නමුත් දැන් අපි අලුතෙන් දුකක් දාගත්තා. මොකද දුක්ඛ කියලා දැන් මගේනේ. දැන් ඉතින් පාරේ නවත්තලා ගියත් පොඩ්ඩක් බලන්න ඕනේ. පංචකාවත්ත පැත්තට ගියොත් එහෙම මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් මේ දවස්වල ඉතින් ඔය වගේ අමුතු දුකක් අපි දාගත්තා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? තව දුකක් එනවා. විපරිණාම දුක්ඛ කියලා. මොකද්ද මේක පරිණාමයටපත් වෙනවා. කොහොමද පරිණාමය වෙන්නේ? විපරිණාම. අපි අකමැතිසේ වෙනස් වෙනවා මේක. අකමැතිසේ වෙනස් වෙන එක තමයි විපරිණාම කියලා කියන්නේ. අපේ මේක ඉතින් ජරාවටපත් වෙනවා, දි รา පත් වෙනවා, පාට පොඩ්ඩක් ෆේඩ් වෙන්න පුළුවන් අවුවේ. එතකොට මුල දවස්වල හැමදාම හොදනවා වාහනේ. ඊට පස්සේ අවුවේ තියන්නේ නැහැ, වැස්ස තියන්නේ නැහැ. ඉතින් එහෙම තමයි ටික කාලයක් යනකොට නම් ඒක ප්‍රශ්නයක් නැති වෙනවා. නමුත් ඉතින් මුල් මේ සම්බන්ධයෙන් මේක වාහනයක් සම්බන්ධයෙන් දුක් තුනක් අපි ඔළුවට දාගත්තා. මොකද ඒ දුක් තුන දාගත්තේ මේ තණ්හාව හටගත්ත වෙලේ ඉඳන්. එතකන් තිබිච්ච නැති දුක්. ඔය වගේම තමයි ගෙදරක් ගත්තොත් ඒ ගෙදර සම්බන්ධයෙන් තෝ වගේම දුක් තුනක් හට ගන්නවා. ඒ ගෙදර තියෙන හැම මේ භාණ්ඩයක් සම්බන්ධයෙන් ඔහොම දුක් තුනක් තියෙනවා. ඉතින් ඒ වගේ අපි මේ දුක් ගොඩාක් අපි මේ ගොඩ ගහගෙන තමයි මේ ජීවත් වෙන්නේ. ඉතින් ඕක තමයි අපි මේ කරන්නේ. ඉතින් දැන් අපි පොඩ්ඩක් දුර ගියා ඒ සම්බන්ධයෙන්. මොකද මේ අපි මේ කතා කරේ මොකද්ද අපිට මේ බාධා එන හැටිනේ. දැන් ඔය විදිහට අපි දුක් ගොඩවල්නේ ගොඩ ගහගෙන අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් මේ සංසාරේ ඔහොම දුක් ගොඩවල් ගොඩාක් මාරයි කියලා ගොඩ ගහගෙන ජීවත් වෙන අපි මොකද උනේ? බණ ටිකක් ඇහුවා. ඊට පස්සේ ධර්ම අවබෝධ වුණා. අනේ මොන මාරද්ද මේ දුක් ගොඩක්නේ අපි මේ කර ගහගෙන ඉන්නේ කියලා මම මේ තව ටිකක් විස්තර කරේ. එතකොට මේ දුක හොඳට තව ටිකක් තේරෙන නිසා ඉතින් ඕක තේරුණාට පස්සේ කන පිට ගහනවා, උඩි යටි කුරු වෙනවා. ඕක තමයි කියන්නේ විදිහට අර දුරේ හිටපු කෙනාට තෙල් පහනක් දැල්ලුවා වගේ කියලා කියන්නේ ඕකම තමයි. ඉතින් කෙලින්ම හොඳට පේන්න පටන් ගන්නවා මේකනේ මේ අපි කරන්න ඕනේ. මොකද්ද මේ කර හිටියේ කියලා අපේ මාර්ගයේ විතන් වෙනවා. මාර්ගය වෙනස් වෙනවා. අපි වෙනම මාර්ගයක ගමන් කරන්න හදනවා, පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපි මේ සංසාරේ ලොකු දුර ගමනක් න්යාවේ. එතකොට අපි සංසාරේ අපි ඉතින් පොරොන්දු වෙලා තියෙනවා. අපි එක එක්කෙනාට මෙහෙමයි
මම ඔයාව දාලා යන්නේ නෑ කවදාවත් සංසාරේ හැමදාම මම මේ හැම මොනවද නිවන් දකිනා තාක්කල්ම මම අපි එකටම ජීවත් වෙනවා කියලා හම්බෙන හැම කෙනාටම සමහරවිට කියලා ඇති. ඉතින් ඒ වගේ එහෙම සංසාරේ යනකොට ඉතින් මේගොල්ලන් ඔක්කොම දැන් බලාගෙන ඉන්න සමහර කට්ටිය පෙරේතෝ වෙලා ඇති, සමහර යක්කෝ වෙලා ඇති. එක එක තියෙනෝනේ තල 31 ලෝක තලවල ඉතින් එක එක තැන්වල ඉඳන් ඉන්න හරි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ තාම ඉන්නවනේ මේ ලෝකේ. ඉතින් ලෝකේ ඉන්න තාක්කල් මෙයාට කිසි බාධාවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඔහොම ඉන්නවා. මේ එකපාරට මෙයා වෙනස් වෙනවා ලෝකෙන් අනිත් පැත්තට යනවා. මේ නිවන් දකින්න යනවා. එතකොට තමයි ඔක්කොම ටික කලබල වෙන්නේ. එතකොට පොඩ්ඩක් ප්‍රශ්න එනවා තමයි. මොකද හේතුව මේගොල්ලන් බලනවා යකෝ මේ දාලා යන්න ඕනේ. දැන් මේ ගියොත් එහෙම මේ දීපු පොරොන්දු ටිකට මොකද වෙන්නේ? මේ කිව්වනේ මෙහෙම කරනවා මගෙත් එක්ක මෙහෙම ඉන්නවා කියලා. ඉතින් ඉන්න තාක්කල් ප්‍රශ්නයක් නැහැ. දැන් එකපාරට මෙයා මේකෙන් අයින් වෙන්නනේ හදන්නේ. එතකොට කොහොමද මගේ ණය ටික අපහු දෙන්නේ? ණය ටික ගන්නෙ කොහොමද? ඔන්න ඔය වගේ ප්‍රශ්න එනවා. ඒ නිසා දහම් මාර්ගයට පිවිසුණු කෙනෙක්ට බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපිට ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඕන තැනක ඕන මාර්ගයක යන කෙනෙක්ට ඒ මාර්ගය වෙනස් කරාට පස්සේ ටිකක් බාධා ඇති වෙනවා. දැන් හිතන්නකෝ එක ගෲප්ස් තියෙනවනේ අපි ගැන්සි කියලා කියන්නේ. ඉතින් ඒක ගැන්සි එකේ ඉන්න කෙනෙක් වෙන තැනකට වෙන ටග් ගාලා එකකින් අයින් වෙන්න ගියොත් එහෙම පොඩ්ඩක් ඒ ගැන්සි කට්ටියට පොඩ්ඩක් අප්සෙට්. ඒ වගේ දෙයක් තමයි මේක. ඉතින් එහෙම වුණාම පොඩ්ඩක් බාධා ඇති වෙනවා. නමුත් ඉතින් ඒක අද නිවන් දැක්කත් තව ආත්ම ගානකින් මේ නිවන් දකින්න හැදුවත් ඔය බාධා ටික එනවම තමයි. ඉතින් බාධා අපිට අඩු කරගන්න ක්‍රම තියෙනවා. ඒවා අපි කතා කරමු දැන් ඊට පස්සේ. ඉතින් මෙහෙම මේකට අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් තමයි මෙතන තියෙනවා මේ අනන්තර සමානන්තර ප්‍රත්‍ය කියලා දෙයක්. ඉතින් ඔතන අපිට කරන්න පුළුවන් සම්‍යක් ප්‍රයෝග අපිට යොදවගලා ඒකෙන් මිදෙන මිදෙන්න අවස්ථාව සලසා ගන්න පුළුවන්. අපිට ඒකෙන් ගැලවෙන ක්‍රම හොයා ගන්න ක්‍රම තියෙනවා. මං කියන්නේ හැම දෙයකින්ම හැම බාධාවකින්ම ගැලවෙන්න පුළුවන් කියලා. අපි මේ සංසාරේ කරලා තියෙන පව් අනුව අපේ කර්ම අනුව ඒවා සමහර දේවල් තියෙනවා අපිට විපාක දෙනවා. සමහර දේවල් තියෙනවා අපිට අහෝසි කරගන්න පුළුවන්. අහෝසි කර්ම කියලා. එතකොට ඒවා අපි සෝතාපන්න වෙනකොට අහෝසි වෙන යම් කිසි කර්ම ප්‍රමාණයක් තියෙනවා. සකදාගාමී වෙනකොට අහෝසි වෙන යම් කිසි කර්ම ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. සතර අපාගත වෙන මොන හරි කර්ම තියෙනවා නම් සෝතාපන්න වෙනකොට ඒව ටික ඔක්කොම අහෝසි වෙනවා. ඒ වගේ තමයි. මොකද ආයි සතර අපාගත වෙන්නේ නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් සතර අපාගත වෙලා විඳින්න තිබිච්ච මොනවා හරි කර්ම තියෙනවා නම් ඒ ඔක්කොම කර්ම ටික අහෝසි වෙනවා. ඉතින් ඒ වගේ දැන් ලෝකයේ ඉඳගෙන විඳින්න තියෙන මොනවා හරි කර්ම තියෙනවා නම් අනාගාමී වෙනකොට අනාගාමී වුණාට පස්සේ ආපහු මේ ලෝකයට එන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයට මම කියන්නේ. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ විඳින්න තියෙන කර්ම ටික ඔක්කොම අහෝසි වෙනවා අනාගාමී වෙනකොට. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් අපිට ඒ විදිහටත් අපිට සම්‍යක් ප්‍රයෝගය යොදා ගන්න පුළුවන්. අපිට මෙතන අනන්තර සමානන්තර ප්‍රත්‍ය කියලා තියෙනවා. එතනදී අනන්තර සමානන්තර කියලා කියන්නේ අපි මේ සමානන්තරය කියන එක හදාගත්තාම තමයි මේ අනන්තර බැසගන්නේ. ඒක අපි පොඩ්ඩක් විස්තර කරලා මේ විග්‍රහ කරලා තේරුම් ගමු. මොකද්ද මේ සමානන්තරය කියලා කියන්නේ? අපි හිතමු අපි කුණු ටිකක් දානවා කියලා කොහේ හරි කොනකට. කොහේ හරි මුල්ලකට අපි කුණු ටිකක් දානවා. ඒ කුණු ටික දාපුවාම ඒ කොනට මුල්ලට එතෙන්ට එන යම් කිසි ජීවින් ටිකක් ඉන්නවා. අපි හිතමු මැස්සෝ කියලා. අපි හිතමු කූඹි කියලා. ඒ වගේ ජීවීන් ප්‍රමාණයකට සුද්‍ර ජීවීන් වෙන්න පුළුවන් ගොඩාක්. එතෙන්ට ඒකට අදාළ ඒ ගතියට ගති ආකර්ෂණය වෙනවා කියන්නේ එතෙන්ට අදාළ ඒ සමානන්තරයට අදාළ ඒ අනන්තර ටික බහ ගන්නවා වගේ දෙයක් තමයි උතන වෙන්නේ. ඉතින් එතන ඒ කුණු ටික අයින් කරලා අපි සුද්ධ පවිත්‍ර කරලා එතෙන්ට විෂ බීජ නාශක පොන්න හරි දැම්මොත් එහෙම එතෙන්ට ඒ කෘමීන් ඒ සුද්ධ ජීවීන් ඒගොල්ලන් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි අපේ මේ හිත, අපේ මේ ගත, අපේ මේ ක්‍රියාකලාපය අපි වෙනස් කර ගන්නකොට
අපි මේ හැසිරෙනකොට ඒ හැසිරෙන ආකාරය අනුව අපිට ඒ බැහැගන්න අනන්තර ටිකත් වෙනස් වෙනවා. ඉතින් අර යම් කිසි කෙනෙක් හොඳ ඒ කියන්නේ හොඳ පවුලක හොඳ ධනවත් පවුලක ඉපදලා හිටියොත් එහෙම අර දුප්පත් පවුලක ඉපදිලා විඳින්න තියෙන ඒ කර්ම ටික ඇදිලා එන්නේ නැහැ. එයාට එන්නේ ධනවත් පවුලේ විඳින්න ලැබෙන කර්ම ටික. ඒ කියන්නේ හොඳ කර්ම ටික තමයි එතෙන්ට ඇදිලා එන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. හොඳ රටකට ගියොත් එහෙමත් ඒ වගේ. දුප්පත් රටකට ගියපුවාම ඇදිලා එන්නේ ඒ දුප්පත් රටට අවශ්‍ය ඒකට අදාළ කර්ම ටික. දැන් ඔය සුනාමි වෙනකොටත් ඒ වගේ ඒ සුනාමියේදී මැරුණ ප්‍රමාණයක් ඉන්නවා නම් ඒ මැරිච්ච කට්ටිය ඒගොල්ලන්ට ඒ ස්වභාවික ආපදාවකින් එහෙම නැත්නම් ඒ වගේ දෙයකින් වෙන්න තිබිච්ච කර්ම තිබුණ කට්ටියට ඒව ටික ඇතිලා ආවා. එහෙමත් බේරිච්ච කට්ටියක් ඉන්නවනේ. ඒ බේරුනේ එහෙම අදාළ කර්ම තිබිච්ච නැති කට්ටිය. ඉතින් එහෙම තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් මේ කර්මයේ විශේෂ අචින්තය ඒක හරියට 100%ක් විග්‍රහ කරන්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි. නමුත් මම කියන්නේ ඒවා අපිට අනුමාන කරලා අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා. අපි මේ සමානන්තරය හරියට හදාගත්තොත් අපි මේ භාවනා කර කර ඉන්නකොට දැන් උදාහරණයකට ඔය මේ වහබන කට්ටිය ඉන්නෝනේ. වහබනවා සියදිවි නසා ගන්නවා ඒ වගේ. එහෙම වෙන්නේ කොහොම කට්ටියටද? ගොඩාක් ස්ට්‍රෙස් වුණා. මොකක් හරි ප්‍රශ්නයක් ආවා. මේ ප්‍රශ්නේ හිතලා එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් බීලා. එතකොට ඒ කෙනාගේ මානසික මට්ටම වෙනස් වෙනවා. ඔතනදී ඇත්තටම මානසික මට්ටම කොච්චර දුර්වල වෙනවාද කියනවා නම් එක්තරා අවස්ථාවල අපේ ලොකු හාමුදුරුවන්ගේ දේශනාවල තියෙනවා එක්තරා අවස්ථාවක ඒ දුර්වල කොච්චර දුර්වල වෙනවද කියනවා නම් ඒක වෙනස් කරන්න පුළුවන් වෙන කට්ටියට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන බලවේගවලට තමන්ගේ මානසික මට්ටම වෙනස් කරන්න පුළුවන් තරම් දුර්වල වෙනවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ හතුරු එහෙම ඉන්නවා නම් හිතන්න භූත ආත්මවල ඉන්නවා නම් പ്രേත ආත්මවල ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් thoughts දෙන්න. තමන්ගේ හිත වෙනස් කරන්න. එතන වහබීපන් එහෙම නැත්නම් බෙල්ල වල දාගෙන එහෙම නැත්නම් මොනවා හරි පැනපම් කොහෙට හරි ඒ වගේ එහෙම තෝට් එකක් දෙන්න පුළුවන්. එතකොට ඒ තෝට් එක ඒ සිතුවිල්ල ප්‍රබල වෙනවා. මොකද අරයාගේ හිත දුර්වල වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ගොඩාක් ස්ට්‍රෙස් වෙන්න එපා කියලා කියන්නේ. ස්ට්‍රෙස් වුණාම මොකද වෙන්නේ? භාවනා කරනකොට ස්ට්‍රෙස් එක නැති වෙනවා. නමුත් කෙනෙක් යම් කිසි ගොඩාක් අති පීඩනයකට පත් වුණාම ඒ කෙනා සමහරලාට කරන්නේ ඒ කෙනාට අවශ්‍ය දේ උවමනා දේ නෙමෙයි. මට මතකයි කියනවා අපේ ලොකු හාමුදුරුවෝ එක්තරා අවස්ථාවක ඔය බෙල්ල මේ කෝච්චියට බෙල්ල තියන්න ගිහිල්ලා දැන් ඒ ඇත්තටම මේ ඇදගෙන යන්නේ වෙන කෙනෙක්, මෙයා නෙමෙයි. ඉතින් අරගෙන ගිහිල්ලා බෙල්ල තියලා දැන් මෙයා එහෙම ඉන්නවා. නමුත් මෙයාට උවමනාව නැහැ මැරෙන්න. මෙයාට උවමනාව නැහැ බෙල්ල තියන්න. නමුත් මේ කෝච්චිය ලං වෙලා ඔන්න මෙන්න වෙනකොට අර පුද්ගලයා අර ඒ කියන්නේ බැහැගත්ත කෙනා, ඒ කියන්නේ තෝට් එක දෙන්න ආපු කෙනා මේකෙන් ගැලවිලා යනවා. එතකොට මොකද වෙන්නේ? අරයාට වෙලා නැහැ ඒකෙන් මිදෙන්න. එයා අපහු අනිත් මේකට එනවා. එයාගේ සිතුවිලි පහළ වෙනවා. මම මේ මොකද්ද කරේ වගේ. ඊට පස්සේ එතනින් එයා මැරලා යනවා. එතනින් එහාට එයාගේ ජීවිතය ඔක්කොම ඉවරයි. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. මොහොත් මේ ඔය වගේම තමයි අනිත් දේවලුත් බෙල්ල වෙලා දාගත්ත වෙන්න පුළුවන්. ඒ අන්තිම මොහොතේ අර කෙනා අයින් වෙනවා. වෙන කට්ටියට අපේ ශරීරයට නැත්නම් මේකට බැහැ ගන්න පුළුවන් ගොඩාක් අපි දුර්වල වුණාම. ඕකත් අපි දැනගන්න ඕන දෙයක්. ඒ නිසා අපි මේ අපේ මේ මානසික මට්ටම හොඳ ශක්තිවත්ව තියාගන්න ඕනේ. එතකොට කෙනෙක්ට බැහැ ගන්නවත් වෙන කෙනෙක්ට තෝට්ස් දෙන්නවත් බෑ. ඕවා හරි වැදගත් භාවනා කරන්න යනකොට එහෙම එක තෝට්ස් දෙනවා. දැන් භාවනාවල එක මට්ටම් වලට යනකොට උනත් එක ආකාරයෙන් තෝට්ස් දෙනවා. නෑ මේක මෙහෙම නෙමෙයි කියලා. ඉතින් අපි අර හොඳ අවබෝධයෙන් අපේ භාවනාව කරගෙන හිටියොත් එහෙම අපිට මේවා තේරෙනවා. ඒ නිසා තමයි මානසික මට්ටම හොඳට තියාගන්න ඕනේ කියන්නේ. ගොඩාක් බීපුවාමත් ඕක වෙනවා. බීලා අන්තිමේට එක්තරා මට්ටමකට යන එතනින් එහාට එයා නෙමෙයි හිතන්නේ. වෙන කෙනෙක් බැහැගෙන ඒ කෙනා මෙයාව හසුරවනවා.
එහෙම සමහර වෙලාවට බීලා මිනිස්සු කරන දේවල් සාමාන්‍ය මට්ටමේ ඉන්නකොට ඒ මනුස්සයාට කරනවා තියා හිතන්නවත් බැරි දේවල් කරනවා. ඒකට හේතුව සමහරට ඒ කෙනා නෙමෙයි කරන්නේ, වෙන කෙනෙක් බැහැගෙන වෙන කෙනෙක් තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. එහෙම දේවල් වෙනවා, එහෙම දේවල් තියෙනවා. නිසා ඒවා දැනගන්න එක හොඳයි. ඉතින් ඒ නිසා උතන සමානාන්තරය හදන එක අපි හරියට කරගන්න ඕනේ. අපි සමානාන්තරය හදන්න නම් ඒ සමානාන්තරය අපි සලසා ගන්න ඕනේ. අපි උතන කියන බුද්ධ භූමියේ ජීවත් වෙන්න කියලා. අපි බුද්ධ භූමියේ හිටියොත් එහෙම අපිට ආරක්ෂාව සැලසෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ තෝකම තමයි. මේ ධර්මයේ හැසිරෙන්න, ධර්ම විසින් රැකනවා කියලා කියන්නේ ඇත්තටම මේ ධර්මයේ හැසිරෙනවා කියලා අපි මේ බුද්ධ භූමියේ ඉන්න ඕනේ. බුද්ධ භූමියේ ඉන්නකොට අපේ ආරක්ෂාව සැලසෙනවා. නමුත් මේ බුද්ධ භූමියෙන් පිටතට ගියපුවාම ඒ කෙනාට ආරක්ෂාව නැහැ. මට මතකයි මං හිතන්නේ උතන වටුකුරුල්ලෙක් ගැන කතාවක් තියෙන. ඒ වටුකුරුල්ලා එයාට අදාළ ස්ථානයේ ඉන්නකම් එයාගේ භූමියේ ඉන්නකම් එයාට ආරක්ෂාව තියෙනවා. ඉතින් නමුත් එයාගේ එතනින් එළියට ගියපු ගමන් එයාගේ ආරක්ෂාව නැති වෙනවා. එතකොට තමයි වෙන සතෙක් ඇවිල්ලා එයාව දැහැගන්නේ. හරි මොකක් හරි වෙන්නේ. ඉතින් මට මතක හැටියට වටුකුරුල්ලට ඒ භූමියේ එතනට වෙලා ඉන්න කියනවා. එතන ඉන්න තාක්කල් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි අපි මේ බුද්ධ භූමියේ ජීවත් වෙනකම් අපි මේ රාග ද්වේෂ මෝහ වලින් අයින් වෙලා අපි මේ අපේ ජීවිතය හරියට ගත කරන තාක්කල් එතකොට අපිට මේ බාධා අඩු වෙනවා. බාධා කරන්න බෑ. කෙනෙක්ට ආවත් බාධා කරන්න බෑ. මොකද අපේ බලය වැඩි. අපිට ශක්තිය තියෙනකොට කෙනෙක්ට අපිට ඇටැක් කරන්න බෑ. එහෙම නැත්නම් අපිට ඉන්ෆ්ලුවන්ස් කරන්න බෑ. අපිව වෙනස් කරන්න බෑ. නමුත් අපේ මේ ශක්තිය අඩු වෙනකොට, අපේ ශක්තිය අඩු වෙනවා කියන්නේ අපි මේ ඇත්තටම කරන්න ඕන දේ නෙමෙයි කරන්න. එතකොට අපි මේ වෙන කෙනෙක්ට අවශ්‍ය දේවල් කරන්න යොමු වෙන්නේ අපේ ශක්තිය අඩු වෙනකොට. ඉතින් ඒ නිසා අපි මේ ශක්තිය තියාගෙන ඉන්නකොට, අපි මේ භාවනා කරනකොට, දැන් යම් කිසි කෙනෙක්ට දහම අවබෝධ වෙනකොට ඒ කෙනාට තේරෙනවා කරන්න ඕනේ භාවනාව මොකක්ද කියලා. ඒ කෙනාට තේරෙනවා නිවන කියන්නේ මොකක්ද, මොනවද ගිනි කියලා තේරෙනවා. ඉතින් ගිනි දැක්කහන නිවන විදිහත් ඒ කෙනාට තේරෙනවා. ඉතින් ඕක තමයි අපි මෙතන දැනගන්න ඕනේ. ඉතින් ඕක තමයි මේකේ කරන විදිහ. ඒ කියන්නේ බාධා එනවා, බාධා වළක්වන්න බෑ. මුගලන් හාමුදුරුවන්ටත් බාධාව, මුගලන් මහරහතන් වහන්සේටත්. ඉතින් අපිට ඒ නිසා අපි කවුද කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපිට මේ සමහර කර්ම තියෙනවා, ඒවා අපිට පටිසම් දෙනවා. ඉතින් ඒවා නම් වළක්වන්න බෑ. නමුත් ඊට අමතරව බාධා, භාවනා කරනකොට බාධා එන්න පුළුවන්, ජීවිතයේ බාධා එන්න පුළුවන්, මුදල් අතින් ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් ඒවා අපි මේ දහම් මාර්ගයේ හැසිරෙනකොට, අපි නිතර හොඳ දේවල්ම කරනකොට, අපි අනිත් එක හැම වෙලේම අපි හිතනවා අපිට මේ ලැබිච්ච දේවල් ගැන අපි සතුටු වෙනවා නම්, සතුට කියන එක හරි වැදගත්. අපි සතුටින් ජීවත් වෙනවා. මේ මාර්ගයේ සතුටින් ජීවත් වෙන මාර්ගයක්. සතුට හැම වෙලේම තියෙන්න ඕනේ. එහෙම සතුටින් ජීවත් වෙනකොට අපිට ලැබිච්ච දේවල් ගැන අපි සතුටු වෙනකොට අපිට මේ ලැබිච්ච හොඳම දේ, අපිට මේ ජීවිතයක් තියෙනවා, මනුස්ස ජීවිතයක් තියෙනවා. අපිට මේ දහම් සද්ධර්මය අහන්න පුළුවන් කාලයක අපි මේ ජීවත් වෙන්නේ. බණ අහන්න ඕන තරම් තියෙනවා. ඊට අමතරව අපිට මේ කන් දෙක ඇහෙනවනම්, අපේ මේ ශරීරය හොඳට තියෙනවා නම්, අපි හෙල්ති නම්, එහෙම අපිට මේ බණ ටික තේරෙනවා නම්, අපිට ඊට වඩා ඇත්තටම අපිට කන්න බොන්න තියෙනවනේ, ඉන්න තැනක් තියෙනවා. ඊට වඩා බ්ලෙසිං එකක් නෑ. ඊට වඩා දෙයක් ඉතින් අපිට නැතත් ප්‍රශ්නයක් නැහැ. අපිට මේ මාර්ගය ගමන් කරන්න. ඉතින් එතනින් එහාට අපි බලන්න ඕනේ දැන් අපි කොහොමද ඊටු ටික කරගන්නේ කියලා. එතකොට ඔක අනිත් එක තව දෙයක් තියෙනවා, පොඩි දෙයක් කියන්න. අපි ඇත්තටම මේ දහම අවබෝධ කරගත්තට පස්සේ අපි මේ වටපිටට පේන්න නිවන් දැක්කා වගේ, රහත් වුණා වගේ ඉන්න එක නෙමේ වැදගත්. අපේ ඇතුලෙන් අපි දකින්න ඕනේ හරි දේ. ඊට පස්සේ අපි ඇතුලෙන් හරි දේ කරන්න ඕනේ. අපි කොච්චර වටපිටට පෙන්නුවත් වැඩන්නේ අපි ඇතුළතින් හරි දේ කරන්නේ නැත්තම්. හරි දේ කියන්නේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන ඒවා කරනකොට අපි හරි දේ කරනවා නම් අපි පෙන්නන දේ ඇත්තටම එච්චර අදාළ නැහැ වෙන කෙනෙක්ට. දැන් අපි කොහොමද ඇවිදින්නේ?
අපි කොහොමද ඉඳගන්නේ අපි මොනවද ඇඳගෙන ඉන්නේ කියන එක නෙමේ අදාළ ඒකයි මම මේ කියන සුදු ඇඳගෙන හිමින් ඇවිද යන්න ගියොත් බාධා වැඩි මොකද ඔක්කොටම පේනවා මෙතන මේ වෙනසක් කියලා අපිට එහෙම ඉන්න ඕනේ අපි මේ සාමාන්‍ය විදිහට හිටපු විදිහටම කොට කලිසමක් ගහගෙන බිම ඉඳගෙන මොනවා හරි පාටි එකකට ගියපුවාම අපි හිතමු පාටි එකකට වෙඩින් එකකට ගියා කියලා වෙඩින් එකකට යනකොට අපි මේ සුදු ඇඳගෙන යන්න ඕනේ නැහැ වෙඩින් එකට වෙඩින් එකට යන විදිහට වෙඩින් එකට යන්න ඕනේ අපි හිතමු පාටි එකකට කියලා පාටි එකකට ගිහලා සින්දු කියන නටනවා අපි සමහරලාට ඒකෙන් අපි එන්ජොයි කරන්නේ නැහැ එන්ජොයි කරන්න නැති වුණාට කමක් නැහැ සමහරලාට ඒ තැනේ හැටියට ඉන්න එපා එතකොට ඒ විදිහට ඉන්නවා සමහරලාට නටනවා සමහරට අනේ මේ එතකොට නටනටත් සමහරලාට හිතනවා මේක කොච්චර අසාර දෙයක්ද මම කොච්චර මේ මොකද්ද මේ කරන වෙහෙසකාරී ක්‍රියාවලිය දැන් ඉස්සර නටනකොට අපිට කිසිම වෙහෙසක් නැහැ අපිට ඒක නිකන් හරි සතුටුයි හරි ෂෝක් නමුත් දැන් නටනකොට ඒකත් අපිට විදර්ශනා කරන්න පුළුවන් අපිට මේ බලන්න මොකද්ද මේ කරන දේ කියන එක අපිට මේ සින්දුවක් කියනකොටවත් මොකද්ද මේ කරන්නද මොකද්ද මේ කරන්න හදන අසාර දේ කියලා තේරෙනවා නටනකොට හරි වෙහෙසයි ඉස්සර වගේ නෙමෙයි. ඉතින් ඒවා අපි දැන් රස කෑමක් කියලා ඉස්සර නම් ගොඩාක් දේවල් කන්න තියෙනකොට ආයෙත් පුදුම සතුටක් පුදුම ආසාවක් තියෙන නැන්න ඉතින් මේකෙත් ඉතින් ඇති දෙයක් නෑනේ මොකද්ද වගේ ඉතින් ඔය කන්නවා මේක අන්න ඒ වගේ අවස්ථාවකට එනවා ඉතින් එතකොට මේක මේ දහම් මාර්ගයේ ගමන් කරන්න ලේසි වටපිටට කී දඟලන්න ඕනේ නැහැ කිසිම දෙයක් අපි දන්නවනම් අපිට යම් කිසි අවබෝධයක් ලැබුණා කියලා එතනින් එහාට ඉතින් අපි පාඩුවේ අපේ වැඩේ කරගන්න එක තමයි තියෙන්නේ මේ කාටවත් අඬ බෙර ගහන්න ඕනේ නැහැ එතකොට බාධා අඩු වෙනවා ඒකත් වැදගත් දෙයක්. ඔහොම තමයි ගමන් කරන්නේ. ඉතින් බාධා එන්න පුළුවන්. බාධා නැති තැනක් නෑ. මොන අපි කරන්න හදන දෙයට තමයි බාධා එන්නේ. අපිට ඒක දැනෙන්නෙත් එහෙම තමයි. අපිට මේ කොහේ හරි හදිස්සියේ යන්න ඕන නම් එතකොට තමයි අපිට හැම බාධාවම පේන්නේ තේරෙන්නේ. අපි හිතමුකෝ අපිට කොහේ හරි හරියට වෙලාවට යන්න ඕන දවසට තමයි බස් එකක් නැත්තේ වෙලාවට. එහෙම අවස්ථාව ඕන තරම් දැනලා තියෙන්නේ. ඒ කියන්නේ අපි එතකොට තමයි අපිට ඒක තේරෙන්නේ. අපි මොකද ඒ ගැන අපි ફોකස් කරන්නේ, ඒ ගැන කොන්සන්ට්‍රේට් කරන්නේ එතකොට. ඊට කලින් අපිට බාධාවත් අපිට දැනෙන්නේ, අපිට පේන්නේ, අපිට ගානක් නැහැ බාධාද මොනවා වුණත්. අන්න එහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් මේක හරියට තේරුම් ගන්න අපි මේ ගමන ගියොත් අපිට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බාධා වුණත් ඉතින් ටික දවසක් ගිහලා ඉතින් ඒවා අඩු වෙනවා ඒවා අයින් වෙලා යනවා අනිත් එක මේක මේ හැමදාම එකම විදිහට එන්නේ නැහැ ඕක I think හැමදේම වෙනස් වෙලා ඒවා හැදිලා ඊට පස්සේ ආයෙත් ඒක සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා මොකද අර එක්තරා ලොකු වෙනස් වීමක් නෙවෙන්නේ ඒක තැනක ඉඳන් තව තැනකට යනකොට ඒක සම්පූර්ණ වෙනස්. නමුත් ඊට පස්සේ එතෙන්ට ඇඩැප්ට් වුණාට පස්සේ ඒක හරි. ඊට පස්සේ ඒක සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. එතකොට ඒක හරි. එතනින් දැන් ආපහු වෙන තැනකට ගියොත් තමයි ආයෙ තව ප්‍රශ්නයක් එන්නේ. ඉතින් දැන් එතන ඒ මාර්ගයට වැටුණාට පස්සේ මාර්ගයේ ගමන් කරනකොට මුලදී ටිකක් බාධා වැඩි. පොඩ ඊට පස්සේ අඩු වෙනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඉතින් වැඩේ හිමින් කරගන්නයි තියෙන්නේ. භාවනා කරන හැටි තව ටිකක් අපි ඊළඟ සතිවල අපි සාකච්ඡා කරමු. ඉතින් මම හිතනවා මේ සතියේ මේ ප්‍රශ්නට උත්තරේ ලැබෙන්නේ නැති කියලා. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. මේ ගිය සතිවල දහම් සාකච්ඡා සමන් දීපු නැති කට්ටිය ඉන්නවා නම් ඒවා සමන් දෙන්න. ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. subscribe කරන්න channel එකට. තව කට්ටියත් එක්ක share කරන්න. එතකොට මේක තව ටිකක් මේ තව ටිකක් කට්ටිය දැනගන්නවා. ඒක අපිටත් හොඳයි ඔයගලන්ටත් හොඳයි. ඉතින් තව සතියකින් හමු වෙනතුරු තෙරුවන් සරණයි සියලු දෙනාට.